ආයිබෝන් දුවේ පුතේ අපි මේ වෙනකොට අපේ 10 ශ්‍රේණියේ සිලබස් එකේ පාඩම් 7ක් ඉවර කරලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ 8 වෙනි පාඩම පටන් ගන්න. මුදල් පොත හා සුළු මුදල් පොත. The cash book and the petty cash book. ඒත් මම කල්පනා කළා 8 වෙනි පාඩම පටන් ගන්න කලින් පුතාලා මේ දක්වා කරපු පාඩම් 7 නැවත මතක් කළොත් හොඳයි කියලා. ඒ නිසා මම වීඩියෝ සීරීස් එකක් අරන් එනවා RAM 1 2 3 4 යනාදී වශයෙන්. ඒතර මේ මුල්ම වීඩියෝ එක එතකොට දැන් පාඩම් 7ක් කර පන්තියක් විදිහට ඔයාගේ දැනුම ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ඒත් 8 වෙනි පාඩම පටන් ගන්න කලින් අපි නැවත පුනරීක්ෂණ පාඩම් මාලාවක් කරලා ඉගෙනගත දේවල් හොඳට ධාරණය කරගෙන ඉස්සරහට යමු. මොකද ගොඩක් ළමයිට ගිය සතිය උගන්වපුවා මේ සතිය අමතකයි. අද උගන්වන්නේ ලබන සතිය අමතකයි. එහෙම වුණාම මොකද ලොකු ප්‍රතිඵලයක් ගොඩනගා ගන්න බෑ. මොකද ඔයා හැමතිස්සෙම පරණ දැනුමෙන් තමයි එන්නේ. එහෙම නෙමෙයි. දැනුම අලුත් කරගෙන පුරුදු පුහුණු වෙලා ගණන් ටිකක් හදලා හොඳ මානසික තත්වයකින් එන්න ඕන පාඩමට සූදානම් වෙලා. එහෙම නැතුව අපිට හැම පාඩමක්ම ඉතා හොඳට කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔයා වරද්ද ඉගෙන ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි බයින්නේ නැහැ. වරද්ද ඉගෙන ගන්න. හැබැයි පොතේ ඉගෙනගත දෙයක් වරද්දන්න එපා. එහෙම වුණොත් අපිට ලොකු ප්‍රතිඵලයකට යන්න බෑ. ඉගෙනගත දෙයක් වැරද්දුවම අපිට අලුත් දෙයක් ඉගෙන ගත්තයි කියලා ඒකින් එන වෙන වැඩක් නැහැ. ඒ නිසා සිලබස් එක ඉවර කරනවට වඩා මට ඕනවාට වැඩ පුළුවන් කරවන්න. දැන් මට පාඩම් 12ම ඉවර කරන්න පුළුවන්. මම පාඩම් 12 ඉවර කළත් ඔයාලට වැඩ බැරි නම් ඒකේ තේරුමක් නැහැ. ඒ නිසා අපි 8 වෙනි පාඩම් පටන් ගන්න කලින් මේ උගන්වපු ටික නැවත පුනරීක්ෂණයක් විදිහට කරමු. මම වර වීඩියෝ සීරීස් එකක් ඒකට ගේනවා. ඉතින් මම මේක මගේ channel එකට අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලට ඕන වෙලාවක ඕන සැරයක් මේව බලන්න පුළුවන්. ඒතකොට මම ඔයාලට තාම මේ ටියුට් එක ඔයාගේ අතේ නැහැ. ඒ වගේම ටියුට් එක මගේ අතෙත් නැහැ. හැබැයි මම ඔයාලට ටියුට් එක PDF කරලා දාලා තියෙනවා group එකට. ඔයා ඒක print out එකක් අරගෙන ටියුට් එක ලබා ගන්න. ඔයාලට ලබන මාසේ ටියුට් එක ලබා දෙන්න කටයුතු කරන්න. හොඳයි. එහෙනම් අපි ගාන පටන් ගමු. මුලින්ම අපි ටියුට් එකේ 20 වෙනි ගාන හදනවා. ගිණුම් කරන සමීකරණ. අපි ගිණුම් සමීකරණ ගණන් ඇති පදන් හැදුවා. පට්ට තොගයක් හැදුවා. ගණන් 15ක් 20ක් පන්ති මාත් එක්ක ඔයා හැදුවා. ඒත් නැවත ගිණුම් සමීකරණයක් මම මාත් එක්ක ඉතා පැහැදිලිව කතා කරනවා. ඒ නිසා අපි ගිණුම් සමීකරණ ගාන ආයි හදමු. හරි. එතකොට ටියුට් එක ඔයාගව නැත්නම් ඔයාලට PDF එක ටියුට් එකත් එක්ක එවලා ඇති. ඔයාලට පුළුවන් ගානට හා සම්බන්ධ වෙන්න. එතකොට පුතේ ගිණුම් සමීකරණ ගානක් විභාග කොහොමත් අපට එනවා. ඔයා දන්නවා ගිණුම් සමීකරණය කියන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ගිණුම් සමීකරණය කියන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඔයා මේක කීපාරක් නම් මාත් එක්ක ලියලා ඇද්ද? එතකොට ගනුදෙනු කීපයක් දීලා අපට වෙනවා ඒ ගනුදෙනු බලපෑම් මේ සමීකරණයට ආදේශ කරන්න. හොඳයි. අපි එහෙනම් ගාන හදමු. මේක ටියුට් එක 20 වෙනි ගාන. පහත දැක්වෙන්නේ ධනපාලකගේ ව්‍යාපාරයේ දෙසැම්බර් මාසේ ගනුදෙනු. දැන් මෙච්චර ගනුදෙනු තොගයක් දෙන්නේ නැහැ. ගනුදෙනු 3යි උපරිම 4යි දෙන්නේ. ඒ දැන් මගේ අරමුණ පාඩම නැවත මතක් කරන්නනේ. ඒ නිසා අපි ගණිත වැඩිපුර තියෙන ගානක් හදමු. ඉතින් මේ ගාන හැදුවම මෙතනින් එහා දෙයක් නැහැ. මුළු සති ගණන් කරපු පාඩම ඔයාලට මේ ගානෙන් ආයෙත් මතක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. right. මුල්ම ගනුදෙනුව දෙසැම්බර් 1 3,50,000ක මුදලක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කිරීම. දැන් අයිතිකාරයා සල්ලි දාලා බිස්නස් එක පටන් ගන්න එපයි. ඒතර අයිතිකාරයා පුතේ ගෙදරින් සල්ලි ගෙනල්ලා ව්‍යාපාරේ පටන් අරගෙන තියෙනවා. ඔයා දන්නවා අයිතිකාරයා ගෙදරින් සල්ලි අරගෙන ව්‍යාපාරේ පටන් අරගෙන. ඒතර මේ දාන්නේ සල්ලි
සල්ලි කියන්නේ මුදල්. මුදල් කියන්නේ ව්‍යාපාරේ වත්කම. දැන් අයිතිකාරයා තුනමාරක් දැම්ම ව්‍යාපාරයට මේ ව්‍යාපාරේ සල්ලි මොකද වෙන්නේ? සල්ලි වැඩි වෙනවා. සල්ලි කියන්නේ මුදල්. මුදල් වැඩි වෙනවා. එහෙනම් මුල්ම බලපෑම මේ ව්‍යාපාරේ මුදල් වැඩි වෙනවා. 350,000ක් මුදල් වැඩි වෙනවා. වැඩි වෙන්නේ මොන වත්කමද කියලා වරහන් දාලා ලියන්න ඕන. වැඩි වෙන්නේ මොන වත්කමද? ඔයා දන්නවා ව්‍යාපාරයේ අයිතිකාරයයි කියන්නේ දෙන්නේ. ව්‍යාපාරයේ අයිතිකාරයයි කියන්නේ දෙන්නේ. දැන් අයිතිකාරය තුනමාරක් දැම්මම මේ ව්‍යාපාරේ මුදල් තුනමාරක් වැඩි වුණා. දැන් මේ සල්ලි ව්‍යාපාරේ නෙමෙයිනේ අයිතිකාරයගෙනේ. ඒ නිසා අයිතිකාරයට ව්‍යාපාරය සම්බන්ධයෙන් තියෙන හිමිකම 3,50,000කින් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයාට මෙච්චර ගණන් කරලා තාමත් ඔයාට මේ බලපෑම ලියා ගන්න බෑ කියන්නේ පට්ට දුරවලයි යා. මේ වෙනකොට අනිවාර්යයෙන් මේ පුංචි ගනුදෙනුව බලපෑම් දෙක එක උස්මන ලියා ගන්න පුළුවන් දැනුම ඔයාගාව තියෙනවා. අයිතිකාරය මොන දේ දැම්මත් ඔයා දන්නවා බබා අපි කියන්නේ ප්‍රාග්ධනය දානවා කියලා. ප්‍රාග්ධනය දානවා කියලා. ඔන්න මුල්ම බලපෑම් දෙක. ඊට පස්සේ රූලක් අරිනවා දානවා දෙක. right මම වාට කෙටි විවේක වේලාවක් දෙනවා. ඔයා මේ ගාන දැන් මාත් එක්ක මේ ගාන කරනවට වඩා ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේ ගාන තනියෙන් ගොඩනගා ගන්න. මම පිළිතුරු දෙන්න කලින් ආ පිළිතුරු දෙන්න. එතකොට වීඩියෝ එක කෙටි වෙලාවක නවත්තලා ඔයා මේ ගාන කරලා මාත් එක්ක ගානත් එක්ක සම්බන්ධ වන්න. හොඳයි මම හිතනවා ගාන හදන්න ඇති කියලා. ඒතර මුල්ම බලපෑම සල්ලි දාලා බිස්නස් එක පටන් අරගෙන තිනවා ව්‍යාපාරිකයා තුනමාරක් දාලා. දැන් බෝඩ් එකේ ඉඳ මැද නිසා මේක දිග ගානක් මං ගාන මෙහෙම හදනවා. ඔයා ඉලක්කම එක රෝලක ලියලා වචන අනිත් රෝලේ ලියන්න. මං ඉදිතුරු කරගන්න මෙහෙම හදනවා. ප්‍රාග්ධන. දැන් මෙහෙමයි. දැන් මේ මාත් එක්ක මේ ඇස් දෙක ලොක් කර කර මේක හදන්න එපා. ඉලක්කම් බැලුවා ලිව්වා. වචනේ බැලුවා ලිව්වා. එහෙම ඩයල් එකක් වෙන්න එපා. දැන් ගාන හදලා තියෙන්න ඕන. මොකද කරපු පාඩමක් මේ මතක් කරන්නේ. මේ දැනුම අලුත් කරගන්න යන්නේ. දෙක. ලක්ෂයක ලේබඩු ව්‍යාපාරයේ ප්‍රයෝජනයට ලබා ගැනීම. දැන් බලන්න සල්ලි තියෙනවද කියලා ව්‍යාපාරේ? ඔව් තියෙනවනේ. තුනමාරක් තියෙනවා. එයා සල්ලිකාරයෙක්. ඒතර මේ තියෙන සල්ලි වලින් තමයි පොතේ ලක්ෂයක ලීබඩු ගන්න. අයිතිකාරයා තව ගේන්නේ නැහැ. හරිද? මේ තියෙන මුදලින් තමයි මේ ලීබඩු ගන්න සල්ලි පාවිච්චි කරන්නේ. එතකොට ලක්ෂයක ලීබඩු එයා ගත්තම ව්‍යාපාරේට කඩේ සල්ලි ටික මොකද වෙන්නේ? හරිම සරලයි. කඩේ සල්ලි ටික අඩු වෙනවා. දැන් ලීබඩු ගන්න සල්ලි දෙන්න එපයි. නම් කඩේ සල්ලි අඩු වෙනවා. ලක්ෂයක් අඩු වෙනවා. ලක්ෂයක් අඩු වෙනවා. සල්ලි අඩු වෙලා කඩේට ලීබඩු වැඩි වෙනවා. සල්ලි අඩු වෙලා කඩේට ලීබඩු වැඩි වෙනවා. දැන් ලීබඩු කියන්නේ මොකද්ද? ලීබඩු කියන්නේ වත්කම. ලීබඩු කියන්නේ වත්කම. එතකොට එක වත්කමක් අඩු වෙලා තව වත්කමක් වැඩි වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙලා ඒහා සමාන ප්‍රමාණයකින් ලීබඩු කියන වත්කම වැඩි වෙනවා. කියන්නේ වත්කම් පැත්තට පමණයි බලපෑම වෙන්නේ. වත්කම් පැත්තෙම ඍණ ධන වෙලා බලපෑම ඉවරයක් වෙනවා. එකම පැත්ත ඍණ ධන වෙන්න පුළුවන්. ඒතර මේ දැන් සමයෙන් සමානයි. දැන් මේකට මේ කැපිලා ගියාම බිඳුවයි. ඉතින් මේ පැත්තත් මුකුත් නැහැ කියන්නේ බිඳුවයි. right. තුන්වෙනි එක. දෙලක්ෂයක බැංකු ණය මුදලක් ගැනීම. දැන් අයිතිකාරයාට ව්‍යාපාරය දියුණු කරගන්න මුදල් නැත්නම් බබා උඩ බලාගෙන ඉන්නේ. උඩ බලන් ඉඳියම කාක බෙට්ටක් තමයි වැටෙන්නේ. වෙන සෙතක් වෙන්නේ නැහැ.
ඉතින් Tamanට ව්‍යාපාරي දියුණු කරගන්න මුදල් නැත්තම් ණයක් ගන්න වෙනවා. ණය ගන්න බය වෙන්න හොඳ නෑ. ණය ගත්තම ණය ගන්න ක්‍රමයක් හදා ගන්න ඕන. බිස්නස් එකක් නේ කරන්නේ. මෙයා 2 ලක්ෂයක බැංකු ණයක් ගන්නවා. දැන් හිතන්න බැංකු ණය ගත්ත මුදල් වැඩි වෙනවද අඩු වෙනවද? ණය ගත්තම මුදල් මොකද වෙන්නේ? ණය ගන්න කඩේ ලාච්චු මුදල් වැඩි වෙනවා. හරිම සරලයි. මුදල් වැඩි වෙනවා. කීයකින් වැඩි වෙනවද? ලක්ෂ 2කින් වැඩි වෙනවා. ලක්ෂ 2කින් මුදල් වැඩි වෙනවා. හරි. ඊට පස්සේ බලන්න මේ ලක්ෂ 2 අයිතිකාරයද ගේන්නේ. අයිතිකාරය ගෙනාව නම් අන්න හිමිකම් වැඩි වෙනවා. කටපාඩම් ඩයල් එකක් වෙන්න එපා. අයිතිකාරයගේ සල්ලි නම් තමයි හිමිකම් වැඩි වෙන්නේ. මේ බැංකු ණය. එහෙනම් දැන් කල්පනා කරලා බැංකු ණය අයිති කොහෙටද? බැංකු ණය. මේ පද තුනේ බැංකු ණය කියන දේ අයිති වෙන්නේ කොහෙටද? බැංකු ණය වචනේ අයිති වෙන්නේ කොහෙටද? මතකයි. මුමුණනවා. මට ඇහෙනවා. බැංකු ණය ගැන වගකීමක්. වගකීම් වැඩි වෙනවා ලක්ෂ 2කින්. වරන් දාලා බැංකු ණය. බැංකුවෙන් ගත්ත ණය. ඊළඟ එක. ඊළඟ එක. 50000ක බහඬ තුක මිලදී ගැනීම. මුලින් සල්ලි දාලා බිස්නස් එක පටන් ගත්තා. ඊට පස්සේ පාවිච්චි කරලා ලීබඩු ගත්තා. ඊට පස්සේ ණයක් ගත්තා. දැන් වැඩේ නැගලා යනවා. right. 50000ක බහඬ තුක මිලදී ගැනීම. දැන් විකුණන්න බඩු තියෙන්න එපා නේ. right. 50000ක බහඬ ගත්තම කඩේ සල්ලි එළියට යනවා. කඩේට බඩු ගත්තම ලාච්චු සල්ලි එළියට යනවා. මුදල් කියන්නේ වත්කම. මුදල් වත්කම කියලා දන්නේ නැත්නම් කොමර්ස් කරන තහනම් දැන් මාස කීයක්ද කොමර්ස් කරන්න අරගෙන. දැන් මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා 50000කින්. බහඬ ගත්තම බබෝ මුදල් අඩු වෙලා බහඬ කඩේට වැඩි වෙනවා. බහඬ කියන්නේ වත්කම. මේ සමීකරණ පාඩමේ මතක තියාගන්න දරුවෝ බහඬ කියන්නේ වත්කම් ගොඩේන වත්කම. හරිද? ඒතර බහඬ කියන වත්කම් වැඩි වෙනවා. බහඬ අඩු වෙලා වැඩි වෙනවා. අඩු වෙලා වැඩි වෙනවා. මුදල් අඩු වෙනවා බහඬ වැඩි වෙනවා. right සරල දේවල් නේ. ඊට පස්සේ මේක අංක දාලා තියෙන්නේ. ඔය අංක දාගන්න 1 2 මේක 5. ඒතර අපි දිනේ තීරුවකුත් ගමු. දිනේ තීරුවකුත් ගමු. 1 2 මේක 5. ඊට පස්සේ අපි එනවා 1 2 5 මේක 9. දැන් අපි එනවා 12 වෙනි ගනුදෙනුවට. 12000ක කඩකුලි ආදායම් ලැබීම. ආදායමක් ලැබෙන්නේ මොන වලින්ද? දැන් ඔයාලා මට පන්ති ෆීස් ගෙනත් දෙනවා. සමහර අය ගෙදරට ගේනවා, සමහර අය ඔන්ලයින් පේමන්ට් කරනවා, සමහර අය ආතන මට්ටමින් දෙනවා. ඔයාලා මට පන්ති ෆීස් දෙන්නේ සල්ලි වලින්නේ. ඔයාලා කොස් ගෙඩි, පොල් ගෙඩි, දෙල් ගෙඩි අරන් එන්නේ නැහනේ. එහෙනම් බබා ආදායමක් ලැබෙන්නේ මුදලින්. දැන් මුදල් වැඩි වෙනවා. මුදල් වැඩි වෙනවා. මුදල් වැඩි වෙනවා. ඔයා දන්නවා හැම ගනුදෙනුවකම අඩුම තරමේ බලපෑම් දෙකක් තියෙනවා. අඩුම තරමේ. එක බලපෑමක් විතරක් දෙන ගනුදෙනු මේ ලෝකේ නැහැ. right. දැන් මුදල් වැඩි වෙනවා. මේ 12000ක ආදායම යන්නේ කාගේ සාක්කුවටද? බැංකුවටද? නාහිමියන්ටද? දෙයි මේන් කියලා. ඔයාලා දෙන සල්ලි මම අල්ලපු ගෙදර කාට දෙනවද? නෑනේ. එහෙම අමාරුවක් නෑනේ. සමේ 12000ක ආදායම ලැබෙන්නේ අයිතිකාරයට. අයිතිකාරයට. නම් අයිතිකාරයාගේ හිමිකම් වැඩි වෙනවා. දැන් අපි හරබැරත් කරලා ගිණුම්ගත කරලා තුලණය කරලා ශේෂ පිරික්සුමක් හදලා ඉන්නේ 10 දී. ආදායම් කියලා තීරුවක් නැහැ. ආදායම් කියලා එකක් නැහැ. ආදායම් ගලපන්නේ හිමිකම් තීරුවෙන්. ඔළුවට දාගන්න. සමීකරණ වල ආදායම් වියදම් පුතේ ගලපන්නේ හිමිකමට. හිමිකමට. ආදායම් ලැබෙන්නේ කියන්නේ අයිතිකාරයාගේ සාක්කුව නිසා අපේ හිමිකම වැඩි කරන 12000කින්. වරන් දාලා කඩකුලි 12ට පස්සේ 15 මේ දැන් ගිය
2020 OL paper එකේ transaction 3යි ආවේ. තද කලුවකින් බෝල්ඩ් කරලා තියෙන එක දැන් මේ කරන්නේ ගිය අවුරුද්ද paper එකේ ගනුදෙනුව. ඒ ගනුදෙනුවම තමයි මේ තියෙන්නේ. 40000ක බඩු තොගය 50000කට අත්පිට විකිණීම. දැන් බඩු ගානේ මොනව කරන්නේ? බල ඉන්නද? නෑනේ. බහන්න ගානේ ලාභයක් දැන් විකුණන්න. 40000කට ගත්ත තොගයක් 50000කට අත්පිට විකුණනවා කියන්නේ එවලි සල්ලි යන බඩු විකුණනවා. ආසයි. සල්ලි ලැබෙනවනේ. 40000ක තොගයක් 50000කට වික්කනම් 40000 කඩේ බඩු අඩු වෙනවා. මුචි බබෙට්ටත් තේරෙනවනේ. 40000ක් බහන්න අඩු වෙනවා කියලා. ටටා බායි කියලා එයා යනවා. බඩු තොග 40000ක බඩු තොග වික්කේ කීයකටද? 50000කට. එහෙනම් කඩේ ලාච්චුවට මුදල් කීයක් එනවද? 40000ක තොගයක් 50000කට වික්කම කඩේට මුදල් කීයක් ලැබෙනවද? ඇරලා ලාච්චුවේ කීයක් දාගන්නවද? තේරෙන්නේ? මදි දුර්වලයි. 40000ක තොගයක් 50000කට වික්කම මුදලාලිගේ සාප්පුවට හෝ ලාච්චුවට කීයක් ලැබෙනවද? 50000කට වික්කම 50000ක් ලැබෙනවා. මුදල්. දැන් මෙතන ලාභයක් තියෙනවා බැලුව බැලමටමනේ. S2 කට ටක් ගාලා පේනවා ලාභයක් තියෙනවා දෙයියනේ. මේ ලාභය ලැබෙන්න ඕන කාටද? ණය දුන්න බැංකුවටද? නෑ ලාභය ලැබෙන්න අයිතිකාරයට. දුක් විඳින කැපකිරීම කරන පට්ට ගේමක් දෙන අයිතිකාරයට. ලාභය කීයද? 10000යි. මේ ලියන්න එපා ප්‍රාර්ථනීය කියලා හොඳේ. මේක ලාභයනේ. සාලියන් ලාභය. දැන් මේ වගේ තව ගණන් හදනවා අපි ක්ලාස් එකේ. අමාවනවා chat එකේ දාන්න. අපි තව පැහැදිලි කිරීම කරමු. 18. මේ වගේ දිග මාර්ගල් සයිස් ගණන් එන්නේ නැහැ. මම සත්‍ය කීපයක් කළ පාඩම අලුතෙන් ළමයි කීපයක් දිනක් සම්බන්ධ වුණාමයි පන්ති වලට. අපි ලබන මාසේ අලුත් පාඩම් පටන් ගන්නවා මුදල් පොත හා සුළු මුදල් පොත. ඒතර මේක බලන පිටස්තර ළමයි ඉන්නව නම් අපේ පන්ති හා සම්බන්ධ වෙන්න. අපේ ඉගෙනීමේ ක්‍රම හොඳ නම් අපි ඔය ගොඩ දාන්නම්. අපට කෙටි පණිවිඩයක් යවන්න WhatsApp 077 28 27 825 2827825. ඒතර අපි ඔයව සම්බන්ධ කරගන්න. 18 මේකත් ඕල් වෙල් පේපර් එකේ ප්‍රශ්නයක් 20 3000ක සේවක වැටුප් ගෙවීම 3000ක සේවක වැටුප් ගෙවීම දැන් පඩි ගෙවනවා කුලී ගෙවනවා වැටුප් ගෙවනවා ණය පොලී ගෙවනවා විදුලි වියදම් ගෙවනවා වියදමක් ගෙවුවම සල්ලි මොකද වෙන්නේ සරලයි පුතේ සරලයි ඔයාලා ගෙදර සර්වන් කෙනෙක් ඉන්නවා අම්මිගේ වැඩ පහසු කරගන්න තාත්තී ගෙදර සර්වන් කෙනෙක් ගෙනත් දීලා දැන් තාත්තේ සර්වන්ට පඩි දෙනවා තාත්තගේ සාක්කුවේ සල්ලි මොකද වෙන්නේ පර්ස් එකේ සල්ලි මොකද වෙන්නේ වැඩි වෙනවද අඩු වෙනවද පඩි ගෙවන්න මුදල් වැඩි වෙන්නේ නැහැ මාත් ගන්න අතරපඩ වැඩකාරයෝ ගෙදර තියාගන්න වැටුප් ගෙවනවා මුදල් අඩු වෙනවා 3000ක් ලාච්චුවෙන් මුදල් එළියට යනවා මේ වියදම් අයිතිකාරය ගෙවන්නේ සතුටින්ද සතුටින්ද නෑ වියදම් ගෙවන අයිතිකාරය සතුටින් නෙමෙයි මේ වියදම් නොකර හැබැයි ව්‍යාපාරේ පවත්වාගෙන යන්න බෑ ඒ නිසා වියදම් දරන්න වෙනවා දෛනික වියදම් අනන්තයි අප්‍රමාණයි සේවක පඩි ගෙවනවා කඩකුලී ගෙවනවා ණය පොලී ගෙවනවා විදුලි වියදම් ගෙවනවා වරිපණම් නගර සභාවට ගෙවනවා නම් මේ වියදම් බාරගන්නේ කවුද මේ වියදම දරන්නේ කවුද අයිතිකාරයා වියදම් ගලපන්නේ සමීකරණවල හොඳට මතක තියාගන්න අපි පාඩම් 7ක් කරපු පන්තියක් ගිණුම් කරන හැඳින්වීම unit number 4 ගිණුම් සමීකරණ unit number 5 දිසටහන් unit number 6 ඒ හයම අපි 4 5 6 කරලා ඉන්නේ දැන් ඔයා හොඳ දැනුමෙන් සන්නද්ධ වෙලා ඉන්නේ හරිද දැන් මේ පොඩි මතක් කිරීම කරන්නේ පාඩම කියා දෙනව නෙමෙයි right නම් මේ වියදම පුතේ බාරගන්නේ අයිතිකාරයා සාහිත්‍යකාරයාගේ හිමිකම අඩු වෙනවා ප්‍රාග්ධන නෙමෙයි වැටුප්
වැටු. එහෙනම් උඩ ටික මකන්නම්. ඔයා දැන් මේක හදලානේ ඉන්නේ. ඔයා පිටපත් ලියන්න එපා. ගමනක් නැහැ හොඳේ. අපිට පුතේ කල නොහැක්කක් නැහැ. අපිට කල නොහැක්කක් නැහැ. හරිද? උනන්දු උත්සාහය තියෙනවා නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ගොඩක් අය ගාව නැත්තේත් ඔය උනන්දුව. ඔයාට උනන්දුව තියෙනවා නම් මං ගාවට එන්න. ඒවා මං ගාවට එන මම කියන්නේ මේක අපි සමාජ මාධ්‍යවල දානවනේ. ඒකට පිටස්ස ළමයි ලංකාව ඕන ළමයි ඉන්නවනම් සම්බන්ධ වෙන අපිත් එක්ක විෂය කොට දාලා දෙන්න. හරි. ඊට පස්සේ අපි ඊළඟ එකට යනවා 22 වෙනි දවසට 22 20000ක බහඬ තොගයක් ණයට ගැනීම. ඔයා දන්නවා දැන් කඩේ සල්ලි තියාගෙන ඇයි ණයට ගන්න කියලා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පුතේ බහඬ අරගෙන බහඬ විකුණලයි සල්ලි බේරන්නේ. සාමාන්‍ය ව්‍යාපාරයක එහෙමයි වැඩ කරන්නේ. තියෙන සල්ලි වලින් බඩු අරගෙන බහඬ විකුණන්නේ නැහැ. සල්ලි තියාගන්නවා අවශ්‍යතාව වෙනුවෙන් වියදම් කරන්න. එතකොට 20000ක බහඬ තොගයක් ණයට ගැනීම. ණයට බහඬ ගත්තා, අත්පිර බහඬ ගත්තා, බහඬ ගත්තම දරුවෝ බහඬ තොග වැඩි වෙනවා. බහඬ තොග වැඩි වෙනවා. බහඬ තොග. දැන් හිතන්න ගන්න සල්ලි දීලාද ණයටද? බොහොම පැහැදිලි සිංහලෙන් කියලා තියෙනවා. මව් භාෂාවෙන් තියෙන්නේ. හොඳට කියවන්න ගනුදෙනුව. හොඳට ගනුදෙනුව කියවලා බලන්න මොකද්ද බලපෑම් දෙක කියලා. උඩින් පල්ලෙන් ගාන කියවන්න එපා. සමහර කරේ ණයට පේන්නේ නැහැ. ණයට ස්කිප් වෙනවා. මගහැරෙනවා. ඒක හිතන්න මේක සල්ලි දීලා ගත්තයි කියලා. ණයට ගන්නේ ණයට ගත්තම කඩේ සල්ලි යන්නේ නැහැ. දැන් තාත්තා ගෙදර බඩු ගේනවා. තාත්තා බඩු ගේන්නේ ණයට නම් තාත්තගේ පර්ස් එකට පුතේ බලපෑමක් වෙන්නේ නැහැ. එහෙනම් ණයට ගත්තම මොකද දෙයනේ වෙන්නේ? බලපෑම් දෙකක් තියෙන්න එපයි. බහන් දෙනවා. සල්ලි යන්නේ නැහැ. ගන්නේ ණයට ගත්තා ඒ කියන්නේ ආ දන්නවා බැඳීමක් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් මත ඇතිවන ව්‍යාපාරයේ බාහිර පුද්ගලයන්ට ගෙවිය යුතු වටිනාකම මෙන්න බැඳීමක් ඇති වෙනවා 20000ක ලියන්නේ බැංකු ණයද නෑ බැංකු ණයට බඩු දෙන්නේ මෙතන ලියන්නේ ණය හිමි ණයට ගන්න ගෙවන්න තියෙන සල්ලි වැඩි වෙනවා ණයට ගන්න ගෙවන්න තියෙන සල්ලි වැඩි වෙනවා ඒ කියන්නේ නාහිමියෙක් වැඩි වෙනවා අපි බලන්නේ මේ ව්‍යාපාරේ බලන්නේ මේ පුද්ගලයා දිහා නාහිමියෙක් විදියට සල්ලි අනාගතේ බේරන්න ඕන හරි ඊට පස්සේ 25 දැන් ඔය 22ත් විභාගයට ආපු ගනුදෙනුවක් 25 15000ක බහඬ තොග 18000ක ණයට විකිණීම දැන් දරුවෝ ගනුදෙනුව දිහා බැලුවම තේරෙනවා ණයට මේ සේල් එක කරලා තියෙන්නේ ණයට ගනුදෙනුව බෙදන්න පුළුවන් කොටස් දෙකකට transactions can be divided into two parts ගනුදෙනුව වර්ග දෙකයි ඔයා දන්නවා ඇති පදන් දන්නවා මුදලට ණයට හරි දැන් බලන්න මේ බිස්නස් එක වෙලා මේ ගනුදෙනුව වෙලා තියෙන්නේ දැන් බලන්න මේ ගනුදෙනුව වෙලා තියෙන්නේ කොහොමද කියලා ණයට එතකොට 15000ක තොග 18000කට වික්කම 15000කින් තොග අඩු වෙනවා ණයට වික්කත් අත්පිර වික්කත් තොග වික්කම කඩේ තොග එළියට යනවා දැන් හොඳට බලන්න මුදල් ලැබෙනවද නැහැ මුදල් ලැබෙන්නේ නැහැ මුදල් ලැබුණොත් තමයි මුදල් වැඩි කරන්නේ දැන් කඩේට එනවා
ජොසපින් අක්කා ඇවිල්ලා 15000ක තොග අරගන්නවා. අරක දෙන්න මේක දෙන්න අරකක් දෙන්න කියලා අරගන්නවා. අරගෙන යනවා. හැබැයි සල්ලි බේරන්නේ නැහැ. දැන් මුදලාලිගේ ලාච්චුට මුදල් වැඩි වෙන්නේ නැහැ. ජොසපින් යන්නේ මුදල් නොදී. දැන් එයා ණය ගැතියෙක් වෙලා තමයි කඩෙන් එළියට යන්නේ. පැහැදිලිද? ලැබෙන තියෙන සල්ලි වැඩි වෙනවා. ව්‍යාපාරික ජොසපින් දිහා බලන ණය ගැතියෙක් විදිහට ජොසපින් සම්පත. එහෙනම් 18000කින් ණය ගැතිය වැඩි වෙනවා. ණයට වික්කම මුදල් වැඩි වෙන්නේ නැහැ. ණයට වික්කම ගැතියෙක් තමයි වැඩි වෙන්නේ. දැන් ඔයාලට පේනවා මෙතන ලාභයක් තියෙනවා. මේ සේල් එකේ ලාභයක් තියෙනවා. මේ සේල් එකේ ලාභයක් තියෙනවා. ඒ ලාභය කීයද? ණයට වික්කත් අත්පෙද වික්කත් මෙතන ලාභයක් තියන් විකුණන්නේ. එහෙනම් මේකේ ලාභය 3000යි. ඒ 3000 අයිතිකාරයාට අයිති ලාභය. ලාභය 27 ධනපාල තම පුද්ගලික ප්‍රයෝජනයට 5000ක් ව්‍යාපාරයෙන් ගැනීම. ඔයා ඉගෙන ගත්තා අයිතිකාරයා තමාගේ ප්‍රයෝජනයට ව්‍යාපාරයෙන් මුදල් බහන්න ගත්තාම ලස්සන වචනයක්. අයිතිකාරයාගේ කඩේ එයාට දාන්නත් පුළුවන් ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දැන් Tamanට පුද්ගලික වියදමකට මුදල් ඕන වුණාම කඩේ සල්ලි තියාගෙන අනුන්ගේ සල්ලි ඉල්ලනවද? මොන හිඟන වැඩක්ද? නොටිනේ. ඒතර අයිතිකාරයා එයාගේ පෞද්ගලික වියදමකට 5000ක් ව්‍යාපාරයෙන් අරගෙන දැන් කඩේ සල්ලි වැඩි වෙනවද අඩු වෙනවද? නිතරම මගේ දරුවෝ බිස්නස් එකේ පැත්තෙන් හිතන්න, ව්‍යාපාරේ පැත්තෙන් හිතන්න. හරිද? දැන් කඩේ සල්ලි අඩු වෙනවනේ. අයිතිකාරයා දාන්නේ ගන්නවනේ. නම් මුදල් අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා. අයිතිකාරයා දාන්න හිමිකම් වැඩි වෙනවා. ඒකේ අනිත් පැත්ත. අයිතිකාරයා ගන්න හිමිකම් අඩු වෙනවා. ගන්න හිමිකම් අඩු වෙනවා. දැන් මම ප්‍රාග්ධනය ගත්තම ප්‍රාග්ධන නෙමෙයි ගත්තම drawing ගැනිලි. හොඳයි. 29 නායකයන්ගෙන් 10000ක් ලැබිලා. නායකයන්ගෙන් 10000ක් ලැබිලා. මතකද ණයට වික්කා? ජොසපින් අක්කර ණයට වික්කා මතකද? මතකයිනේ. මතකයි. නායකයන්ගෙන් 10000ක් ලැබිලා. එහෙනම් කඩේට සල්ලි මොකද වෙන්නේ? 10000ක් වැඩි වෙනවා. මුදල් 10000ක් වැඩි වෙනවා. නායකයෙක් සල්ලි දුන්නම ඒ නායකයේ වත්කම මොකද වෙන්නේ? අඩු වෙනවා. ලැබෙන තියෙන සල්ලි අඩු වෙනවා. මුදල් වැඩි වෙනකොට නායකයේ අඩු වෙනවා. නායකයේ වත්කමක් ඒවා දන්නවා. ඒවා කියා දුන්නේ 4 වෙනි පාඩමේදී. නායකයේ වත්කම් කියලා. දැන් මෙතන මේ උඩයටම වුණාට කමක් නැහැ. ලකුණ පරිස්සමට දාගන්න ඕන. පිළිවෙලක් නැහැ හොඳේ. කැමති එකක් උඩින් ලියන්න පුළුවන්. බෑ වරහන් අස්සේ ගහන එක මේ අස්සේ ලියන එක හරියට ලියා ගන්න හොඳේ. කල්පනාවෙන් අවබෝධයෙන් කරන්න. අපේ අන්තිම දෙකට 30. 2000ක පොලිය සමග 12000ක ණය වාරික ගෙවනවා. දැන් පොතේ බැංකුව ණය දෙන්නේ හිතවත්කමටද? ආදරයටද? එයාලා අපිට පට්ටල අවුද? නෑනේ. දැන් බැංකුව නිකන් සල්ලි දෙන බැංකුව වාගේ ලොකු තාත්තගෙද? නෑනේ. බැංකුව ණය දීලා ඒකට පොලියක් ගන්නවා. ඒක ගිනි පොලියක්ද සාධාරණ පොලියක්ද ඒක අපට අදාළ නෑ. 2000ක පොලිය සමග 12000ක ණය වාරික ගෙවීම. දැන් මෙහෙම කියා දෙන්නම්කෝ. ඔයා මතු දවසක පොලිය මුදලාලි කෙනෙක් වෙනවා. ඉතින් මම ඔයාගෙන් ගිහිල්ලා 20000ක ණයක් ඉල්ල ගන්නවා. ඔයා කියපේ ඔයා මගේ සෙවුනාට මට කමක් නැහැ මේක මගේ බිස්නස් එකනේ.
ඒ නිසා මම වෙන උන්ගෙන් 120ක් ගන්නවා. එන ගහනවා නේ පුතේ. සර්ගේ නිසා 10%ක් මට ඕන මාසෙකට. ඉතින් මම දුප්පත්කමට නැති බැරි කමට මම ඉතින් කැමති වෙනවා. වෙන විකල්පයක් නැහැ. එහෙනම් මම මාසෙකට 2000ක් වාට පොලිසියට දෙන්න ඕන. මම මාසයක් ගිය තැන 2000ක් වාට ගිහිල්ලා දෙනවා. දැන් මට කියන්න මගේ පුතේ ගත්ත ණය 2000කින් අඩු වෙනවද? නෑ. ඉතින් මම 2000ක් දුන්නානේ. දුන්නේ පොලිය. මං හිතන්නකො මම මේක මගේ නැති බැරි කමට මාස 10ක්ම මේ වැඩේ කළයි කියලා. දැන් හරිනම් මම මේ ගත්ත ගාන දීලානේ. ඒත් ඇත්තටම ගත්ත 20000 රුපියලකින්වත් අඩු වෙන්නේ නැහැ. පොලී ගෙව්වට ණය අඩු වෙන්නේ නැහැ. හරිද? මං කැමති උනේ පොලියටනේ මේ වැඩේට. ඒතර පොලිය ගෙවුවට ණය අඩු වෙන්නේ නැහැ. හිතන්නකෝ දැන් මේ කාලේ ඔන්ලයින් යන්නේ නේද? අපි භෞතික පන්ති කාමර ඉගෙන ගන්නේ නැහැ. තාක්ෂණික දේවල් මත ඉගෙන ගන්නේ. ඒ සමහරක් ළමයි ඩිවයිස් නැහැ ඔන්ලයින් පන්ති එන්න පව්. ඉතින් පුළු විදියට අම්මලා ඒවට උදව් කරනවා. හිතන්න ළමයෙක් මේ ඤම්පචන් ගාලා ආයින් නැල්ලා අම්මට කියලා ටැබ් එකක් ගන්නවා කියලා ඔන්ලයින් ක්ලාස් එන්න. අම්මගේ වලල්ල තියලා තමයි ටැබ් එක අරන් දෙන්නේ. දෙමව්පිය කොච්චර දුක් විඳිනවද උගන්වන්න ඕගොල්ලන්ට. ඉගෙන ගන්න. මේ කාලේ නාස්ති කරන්න එපා. ඉස්කෝලේ යන්නෙත් නැහැ, පන්ති යන්නෙත් නැහැ. මාර විදිහට කාලිතරුයිනේ. ඉස්සර ඉස්කෝලේ ගියා, මගට වෙලා ගියා, පන්ති ගියා, රැයට රැ වෙලා බල ගෙදර ආවේ. දැන් ආතල් එකේ ගෙදරලා ඉන්නවනේ. වැඩ කරපල්ලා. කාලේ මරන්න එපා. හරිද? right. මාස 3ක් විතර ගියාම මම මේක බේර ගන්න බැංකුවට ගියාම බැංකුවේ ඉන්න බැංකු පුතා කියනවා අම්මේ මේ 53000ක් ඕන වලල්ල බේර ගන්න කියලා. දැන් අම්මා කල්පනා කරනවා ගත්තේ 50000නේ. මෙන්න මේක 53000ක් ඉල්ලනවා. අම්මා යත් එක්ක යුද්ධ ප්‍රකාශ කරන්නේ නැහැ. අම්මා දන්නවා බැංකුව මේ සල්ලි දුන්නේ පොලියක් අපේක්ෂාවෙන් කියලා. නම් 50000කට අම්මා වලල්ල තිබ්බේ. මෙන්න බේරන්න යනකොට 53000ක් ඉල්ලනවා. එහෙනම් මෙතන ગેප් එක 3000යි. ඒ 3000 තමයි පොලිය. හරිද? ඒක පාඩුයි. නෑ අපි මු ගානට 2000ක පොලිය සමග 12000ක බැංකු ණය වාරික ගෙවීම. බැංකු ණය වාරික. මේ වාරිකය කඩන්න පුළුවන් දෙකට. එකක් මුදල අනිත් එක පොලිය. වාරිකේ 12000යි 2000ක් පොලිය කියන්නේ ණය මුදල 10000යි. එහෙමයි මේවල කතාව. ණය වාරිකේ හැදෙනකොට ගත්ත මුදලට ඇඩ් වෙනවා පොලිය. එතකොට 12000ක් ණය වාරික ගෙවනවා නම් ඕන පොඩි බබෙට තේරෙනවා කඩේ සල්ලි 12000ක් එළියට යනවා. ලාච්චුවෙන් බැංකුවට පූජා කරනවා. පූජා වේවා කියලා 12000ක්. පොලිය නිසා ණය අඩු වෙන්නේ නැහැ. එතන පොලිය 2000යි නම් ණයෙන් අඩු වෙන්නේ 10000යි. එතන බැංකු ණය. දැන් ඔයාලට පේනවා වෙනසක් තේනවා. There is a difference between here and there. වෙනසක් තේනවා. මෙතන ඉන්න 12000යි. මේ පැත්තේ 10000යි. සමාන නෑ. වැඩේ ගොඩ යන්න සමාන වෙන්න ඕන. නිතර බලන්න මේ සමීකරණ සමානද කියලා. ඔයාලට පැහැදිලි කළා පොලිය කියන්නේ අමතර පාඩුවක්. අම්මා ගත්තේ 50000යි අම්මා 53000 බැංකුවට ගෙව්වා 3000ක් අම්මට පාඩුයි අලාභයි අවාසි එක වියදම්. එහෙනම් ඔය 2000 අමතර පොලිය අයිතිකාරය දරා ගන්න ඕන. මම විනාඩි 10ක වෙන පැහැදිලි කිරීමක් මේකට විතරක් කරලා ඇති. මම channel එකට ගිහලා සම්බන්ධ වෙන්න. වාට මේක තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන්. අපි අන්තිමකට එනවා last one 31.
ලොකු ගාණක් ඇදුවේ විශාල ගාණක් ඇදුවේදි මේක තව පාරක් දෙපාරක් හදන්න. අමතක නම් තවත් හදන්න. අමතක වෙන්න දෙන්න එපා. අයිතිකාරය 2 ලක්ෂයක් එයාගේ පුද්ගලික වාහනේ දාලා. දැන් අයිතිකාරයට සල්ලි දාන්න පුළුවන්, වාහන දාන්න පුළුවන්, ඉඩම් දාන්න පුළුවන්, ඕන එකක් දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ බිස්නස් එකනේ. 2 ලක්ෂයක් අයිතිකාරය දාලා අපේ ළමයිට මොන දේ දැම්මත් මතක් වෙන්නේ මුදල්. එහෙම බෑ පුතේ අවබෝධයෙන් වැඩේ ගොඩ දා ගන්න ඕන. කියවන්න. අපේ ළමයි කියවන්නේ නැහනේ. හරි අකමැති කියවන්න. අයිතිකාරය 2 ලක්ෂයක මෝටර රථේ දාන්නේ. ඕක ලාච්චුවට ඔබන්න බෑනේ. පිස්සුද? මේ දාන්නේ මෝටර රථයක් නේ වැඩි වෙන්නේ මෝටර රථ කියන වත්කම. මෝටර රථ. දැන් මේක දාන්නේ අයිතිකාරයනේ. පැහැදිලිව කියනවනේ බබා මේ අයිතිකරු. මේක ඕන. එතකොට අයිතිකාරය දැම්මොත් අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙනවා. අයිතිකාරයා මොන දේ දැම්මත් ව්‍යාපාරයට අපි කියන්නේ ප්‍රාග්ධනය දානවා කියලා. එයා වොෂ්රූම් එකට හාපික් එකක් එයාගේ සල්ලි වලින් ගෙනාවා. කොස්සක් ඉදලත් ගෙනාවා, ඉටිකොල කෑල්ලක් ගෙනාවා. එයාගේ මුදලින් ඒක ප්‍රාග්ධනය දෙවීමක්. මෙතන ලියන්න බෑ මෝටර රථ අවබෝධය වැදගත්. මෝටර රථ කියන්නේ වත්කමක්. අයිතිකාරයා දැම්මම අපි පාවිච්චි කරන වර්ඩ් එක තමයි ප්‍රාග්ධන. ඉතින් අපි ගන්න දෙනු විශාල සංඛ්‍යාවක් කළා. සමහරක් අය මේක එකතු කරනවා. මේක එකතු කරන්න යන්න එපා. එකතු කරන්න කියලා කිව්වේ නැත්තම්. දැන් මේක කියන්නේ මේ ගනුදෙනු වල බලපෑම් දෙක සමීකරණයට ලියන්න විතරයි. ඒකට ඉතින් එකතු කිරීම අනවශ්‍යයි. විභාගෙදි කිව්වොත් හිමිකම් වලගේ කීයද බැංකු නැගේ කීයද කියලා අපිට කැල්කියුලේට් කරන්න වෙනවා. නැතුව නිකන් සමීකරණයට ආදේශ ගන්න කිව්වොත් ඉලක්කම් ටික දාලා වගු වහලා වැඩි ඉවර කරගන්න. එහෙනම් අපි 20 වෙනි ගාන හැදුවා. ටියුට් එක වට ලබන මාසේ හම්බෙයි. එතකොට මේ වීඩියෝ බලපු දරුවෝ ඉන්නවනම් අපේ පන්ති නොවන ඉතින් අපි ආදරෙන් ආරාධනා කරනවා අපේ පන්තිය සම්බන්ධ වෙන්න. අපි ඊළඟ ගාන ඉතා ඉක්මනින් ඔබට ගෙනීමේ බලාපොරොත්තු වෙයි. අද සමුගන්නවා. පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්.